මේ ලෝකෙ මේ සම්මා දිට්ඨිය කියන කාරණාව පැහැදිලි කරනකොට දසවස්තුක සම්මා දිට්ඨිය කියලා එක කොටසක් තියෙනවා. චතුස්සත්‍ය සම්මා දිට්ඨිය කියලා තව කොටසක් තියෙනවා. චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය ලබන්න කලින් මේ දසවස්තුක සම්මා දිට්ඨිය ලබාගත යුතුමයි. යමෙක් හැබෑ බෞද්ධයෙක් බවට පත්වීම තිසරණයත් සමග පරිපූර්ණය වෙනවා. හැබැයි ඒත් එක්ක මේ දසවස්තුක සම්මා දිට්ඨියත් තියෙන්න ඕනේ. මේ දසවස්තුක සම්මා දිට්ඨියෙන් තොරයි නම් යම් කෙනෙක් ඔවුන් හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටික පිරිසක් හැටියට. ඒ නිසා දසවස්තුක සම්මා දිට්ඨිය පිළිබඳව දැනගන්න එක බෞද්ධයන් වෙච්ච අපිට බොහෝම වැදගත්. යමෙක් තාමත් දසවස්තුක සම්මා දිට්ඨිය තුල නැත්තම් ඔහු තවත් මේ බුද්ධ ධර්මයට ආපු නැති කෙනෙක්. ඒ නිසා මේ ශාසනයට ඇතුල් වෙන්නම මේ සම්මා දිට්ඨිය දරන්න ඕනේ බවයි සිහිපත් කරන්නේ. ඒ නිසයි මේ කාරණාව අපි සාකච්ඡාවට භාජනය කරන්න තීරණය කළේ. නමුත් දීර්ඝ කාරණාවක් ගැඹුරින් සාකච්ඡා කළ යුතු කරුණක් මේ කාල වේලාව තුල අපි පුළුවන් ප්‍රමාණයක් කෙටියෙන් සාකච්ඡා කරමු. දසවස්තුක සම්මාදිට්ඨියේ පළවෙනි අංගය තමයි අත්ති දින්නම් කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ දුන් දෙහි විපාක ඇත. ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් උදෙසා වේවා, දුගී මගී යාචකාදීන් උදෙසා වේවා, අපි යමක් දෙනවා නම් ආන්ගේ දානේ විපාකයක් තියෙනවා. ඒක සසරට ප්‍රයෝජනවත් වෙනවා. මෙලොවටත් යම් ප්‍රමාණයක් එහි ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. නමුත් මරණින් මතු එතෙන් පටන් නොඑක් සිය දහස් ගණන් ආත්මවල මේ දීමනාවේ ඵලයක් තියෙනවා කියන කාරණාව තමයි පළවෙනි සම්මා දිට්ඨිය. යම් කෙනෙක් කල්පනා කරනවා නම් දුන් දෙහි විපාක නැත, ඒ නිසා දෙන්න අවශ්‍ය නැහැ, දුන්නහම වෙන්නේ රැස් කරගත්ත වස්තුව ඉවර වෙනවා මිසක් අය රැස්වීමක් නෙවෙයි. හඳුන්වාගේ දේවල් ගාන්න ඉවර වෙනවා. ඒ නිසා හොයාගත්ත වස්තුවත් දෙන්න ඉවර වෙනවා, හිග වෙනවා. නමුත් වේයා පස් ටික ගෙනල්ලා ලොකු හුඹහක් බඳිනවා. ඒ නිසා රැස් කරගත්ත දේ තව කෙනෙකුට දෙන්න නෙමෙයි, ඒකට තව ටික එකතු කරලා හරි රැස් කරගත්තාම තමයි තමන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නේ. එහෙම සඳහන් කරන අය ඉන්නවා. එතකොට මෙතන සඳහන් කරනවා දුන් දෙහි විපාක නැත, ඒ නිසා දෙන්න එපා කියලා සඳහන් කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. දුන් දෙහි විපාක තියෙනවා, දෙන්න ලැබෙනවා කියලා යම් කෙනෙක් දරනවා නම් ඒක තමයි මේ අත්ති දින්නම් කියන සම්මා දිට්ඨිය. දෙවෙනි සම්මා දිට්ඨිය අත්ති ඉට්ටං. එනිදී අත්ති ඉට්ටං කියලා කියන්නේ මේ මහා පූජාවේ විපාක ඇත. මහා පූජාවේ විපාක ඇත කියලා සඳහන් කරාම අපි කරන මහ ලොකු පින්කම් තියෙනවා. සමහර කෙනෙක් සඳහන් කරනවා මහා පූජාවේ විපාක නැත කියලා. එතකොට ඒකයිති වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. සමහර කෙනෙක් කියනවා මල් 1000ක් පූජා කරනවට වඩා එක මලක් පූජා කරන එක හොඳයි. පහන් 1000ක් පත්තු කරනවට වඩා එක පහනක් පූජා කරාම හොඳයි. 10 15කට 25කට 30කට 100කට හමාරකට දන් දෙනවට වඩා එක්කෙනෙකුට දෙන්නෙකුට කෑම වේලක් දුන්නත් ඇති. බලු කපුටන්ට කෑම දුන්නත් හොඳයි. ශාසනයටම දෙන්න ඕනේ නෑ, කාට දුන්නත් දානෙමයි, කොහොම දුන්නත් කමක් නෑ. එහෙම සඳහන් කරන අය සමාජයේ ඉන්නවා. එතකොට යම් කෙනෙක් එහෙම සඳහන් කරනවා නම් ටිකක් දෙන්න, හැබැයි මහ ගොඩක් දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දෙන්න එපා කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. හැබැයි හුඟක් දෙනවට විරුද්ධයි. ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ අත්ති ඉට්ටං. මහා දානෙහි විපාක ඇත. එතකොට මහා දානෙහි විපාක නැත කියලා කියනවනම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. පිළිතුරු මල් 100ක් පූජා කරන්න ගියොත් එක මලක් පූජා කරනවට වඩා
යම් කැපකිරීමක් කරන්න ඕනේ. මල් 1000ක් පූජා කරන්න ගියොත් ඊට වඩා ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. එක මලක් නම් අපිට ඕන තැනක පූජා කර හැකියි. ඒක ගෙදර පූජා කරන්නත් පුළුවන්. වැඩට යන ගමන් මල් ටිකක් කඩාගෙන ගිහිල්ලා පාරයිනේ තියෙන බුදු කුටියක් බෝධියක් ළඟ පූජා කරලා යන්නත් පුළුවන්. ඒ සඳහා විශේෂ පරිශ්‍රමයක් දරන්නේ නැහැ, විශේෂ කාලයක් වෙන් කරන්නෙත් නැහැ. එහෙම නෙමෙයි මල් 1000ක් පූජා කරන්න ගියොත් ලොකු වියදමක් කරන්නත් වෙනවා. මල් 1000ක් හොයන්න ලොකු කැපකිරීමක් කරන්නත් වෙනවා. ඒ හොයාගත්ත මල් හොදන්න, ඒ මල් තෝරන්න, පිරිසිදු මල් ටික වෙන් කරලා අපි සකස් කරන ආකාරයෙන් හදාගන්න තවත් පිරිසක් මේකට සම්බන්ධ කරගන්න වෙනවා. ඒ නිසා වියදමක් කරන්න ඕනේ. රැකියාවක් අහර මෙහි කරනවා නම් දවස් දෙකක් නිමාඩු යොදා ගන්න වෙනවා. තවත් ඒ සඳහා වෙනත් අවශ්‍යතාවයල් සම්පූර්ණ කරන්නත් වෙනවා. එක පහනක් පත්තු කරනවට වඩා පහන් 1000ක් පත්තු කරන්න විශාල කැපකිරීමක් කරන්න ඕනේ. පහන් 1000ක පූජාවක් තනියම කරන්නත් බෑ. එක පානක් තනියම පත්තු කරලා පූජා කරේ. පහන් 1000ක් පූජා කරන්න ගියොත් ඒකට තව පිරිසක් ඕනේ. පහන් තියන්න වැටවල් හදන්න ඕනේ. ඒ සඳහා තෙල් සපය ගන්න ඕනේ. තනියම පහන් ටික පත්තු කරන්න ගියොත් පළවෙනි එක පත්තු කරලා අන්තිම එක ගාවට යනකොට මුල් පහන් ටික ඔක්කොම නිමිලා තියෙන්න පුළුවන්, සෑහෙන වෙලාවක් යනවා. එතකොට පහන් පූජාවේ අසිරිය බලන්න වෙන්නේ, අසිරිය බලන්න වෙන්නේ නැහැ. එහෙමනම් මේකට පිරිසක් ඕනේ. ඊළඟට ඒ තමන් කැඳවා ගන්න පිරිසට සුදුසු විදිහට මේ වැඩ බෙදලා දෙන්නත් ඕනේ. හැමෝම ඒ වැඩේට දක්ෂත් නැහැ. ඒ හින්දා මම තීරණය කරන්න ඕනේ මේ වැඩේ දෙන්නේ කාටද, මේ වැඩේ දෙන්නේ කාටද තීරණය කරන්න ඕනේ. එහෙම පුද්ගලයන් හොයලා තීරණය කරලා ඒ අයට සුදුසු දේවල් වලට ඒ අය බෙදලා දෙනවා කියලා කියන්නේ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේ වැඩේට සුදුස්සා කවුද? ඒකට වෙනම ප්‍රඥාවක් ඕනේ. එතකොට ඒ අය මේ මල් හදනකොට, මල් තෝරනකොට, පහන් පත්තු කරනකොට, තෙල් දානකොට සමහරලාට පහන් වට්ටනවා. එහෙම නැත්නම් මං කැමති විදිහට නෙමෙයි තියන්නේ, මට ඕන විදිහට නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. එතකොට අපිට කේන්ති එනවා. ඒක පාලනය කරලා ඉවසන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ ඉවසීම තුළ මෛත්‍රිය ප්‍රගුණ වෙනවා. එතකොට ප්‍රඥාවත් වැඩෙනවා, මෛත්‍රියත් ප්‍රගුණ වෙනවා. එතකොට මේ මහා පූජාවෙන් තමයි පාරමිතා සම්පූර්ණ වෙන්නේ. සුළු පූජාවකින් කවදාවත් පාරමිතා පිරෙන්නේ නැහැ. සුළු පූජාවක් කියන්නේ මහා පූජාවකට සූදානම් වීමක් විතරයි. තණ්හාව නැති කරන්න පුළුවන් වෙන්නේ මහා පූජාවකින්ම විතරයි. ඒ නිසා අත්ති ඉත්තං මහා පූජාවේ විපාක ඇත කියන කාරණාවයි සඳහන් කරන්නේ. දුන්නට කමක් නැහැ, ටිකක් ගොඩක් දෙන්න එපා කියලා කියන එකත්, දුන් දෙහි විපාක නැත කියන එකත්, නැත්නම් මහා පූජාවේ ආනිසංස නැහැ කියලා කියන එකත් එතකොට මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. අත්ති ඉත්තං කියන්නේ මහා පූජාවේ විපාක ඇත. එතකොට තුන්වෙනි කාරණාව අත්ති හුතං කියලා සඳහන් කරනවා. මොකද්ද මේ අත්ති හුතං කියලා සඳහන් කරන්නේ? දානෙහි විපාක නැත කියලා යම් කෙනෙක් සඳහන් කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානෙහි විපාක ඇත. මේ දානයෙන් විපාක ලැබෙනවා කියලා මේ ලෝකේ පේන විදිහක් නැහැ. කිසිම ආකාරයකින් දකින්න බෑ. බැංකුවේ තියෙන සල්ලි ටික අරගෙන වියදම් කරලා දානයක් දුන්නාම දානෙ දීලා ගිහිල්ලා බලහම බැංකුවෙන් ගත්ත මුදල් ටික ආයේ බැංකුවේ පිරිලා නැහැ. ඒ හින්දා දුන් දෙය විපාකයක් නැහැ වගේ හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ කාරණාව අපි මේ විදිහට සාකච්ඡා කෙරුවොත් අපි හොයාගන්න මිල මුදල් අපි කාටවත් දෙන්න කැමති නෑ. මොකද ආපහු ලැබෙයිද දන්නේ නෑ. එහෙනම් සැකයි බොහෝම දුක් විඳලා හොයාගත්ත මිල මුදල් තව කෙනෙකුට වැඩි වශයෙන් දෙනවා නම් අපි අඩුම තරමේ එයාගෙන් මොනව හරිවත් ගන්නවා. එක්ක ඔප්පුවක් තියා ගන්නවා. එහෙම නැත්නම් අස්සම් කරපු ලියුම් කෑල්ලක් තියා ගන්නවා මෙච්චර මුදලක් ගත්තා කියලා.
එහෙමවත් කරනවා. මොකද අපි ඒ තරම් දුක් විඳලා තමයි මුදල් හම්බ කරලා තියෙන්නේ. නමුත් ඒ හිතාම හිතවත් දන්න කෙනෙකුටවත් ලොකු මුදලක් දෙනකොට සමහරලාට එහෙම කරනවා. ඒ වුණාට බැංකුවට මුදල් දාන්න ගියාම අපි එහෙම කරන්නේ නැහැ. අපි බැංකුවේ කට්ටිය අඳුරන්නේත් නැහැ. කවදාවත් දැකලත් නැහැ. කතා කරලත් නැහැ. ඒ වුණාට අපි විදේශ රටකට ගිහිල්ලා බය නැතුව අපේ මුදල් ටික ගෙනහිල්ලා බැංකුවට දෙනවා. බැංකුවට දීලා එළියට ඇවිල්ලා අපේ ඥාතීන්ට ලංකාවේ ඉන්න අයට අපි පණිවිඩයක් තියෙනවා. මුදල් දාලා තියෙන ගන්න කියලා. දැන් අපිට බැංකු ක්‍රමය ගැන ලොකු විශ්වාසයක් නැද්ද එතකොට? කවුරුවත් ගැන නැති විශ්වාසයක් බැංකුව පිළිබඳව තියෙනවා. ඇමරිකාවෙන් සල්ලි දැම්මහම ලංකාවෙන් ගන්න පුළුවන් කියලා විශ්වාසයක් අපි තියෙනවා. සමහර කෙනෙක් සමහරලාට තවත් දුර රටකින් විශාල මුදලක් වියදම් කරලා අරගත්ත බඩු තොගයක් නැවකට දානවා. අපි දන්නවා අපි ලංකාවට යනවා. නමුත් මේ නැව මාස ගාණක් ගිහිල්ලා ලංකාවට එනවා. මං වියදම් කරලා දාපු බඩු ටික එකක්වත් අඩු නැතුව මට ලංකාවෙන් ගන්න පුළුවන්. හැබැයි මාස ගාණක් මං ගාව නෙමෙයි තිබුණේ. ඒ විශ්වාසය අපි ගාව තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ක්‍රමයක් දේශනා කළා. තමන් හොයාගත්ත වස්තුව වියපැහැදම් කරලා මේ ලෝකයේ අයට සත්කාර කරාම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට ඇතුළුව ලෝක සත්වයාට උපකාරයක් කරාම ඒක පරලෝකෙදි ලැබෙනවා කියලා. මෙලව ජීවත් වෙනකන් නියත නැහැ. හැබැයි මැරිච්ච තැන ඉඳලා එතන ඉඳලා එහා ලෝක වලට ඒක නියත වශයෙන්ම ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ දානය කියලා කියන්නේ අපි හිතනවට වඩා බොහොම ඉහළ තැනක තියෙන එකක්. සමහර වෙලාවට අපි ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ලොතරැයියක් අරගන්නවා. සැකයි. අද කෝටි ගාන මට වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ හින්දා ඒ ප්‍රදේශ වලට ගියාම සමහර කට්ටිය හැම ප්‍රදේශයෙන්ම ගන්නවා. අද මෙහාට ඇදෙයිද අද මෙහාට ඇදෙයිද එහෙමත් ගන්නවා. ඔය ගන්න ගියාමත් ඕක අතගාලත් බලනවා. තව ඕකේ තියෙන ඉලක්කනුත් බලනවා. විවිධ දේවලුත් බලලා තෝරලත් ගන්නවා. මේකෙන් නම් ලැබෙන්නම පුළුවන් කියලා හිතනවා. හැබැයි සැක සහිතයි. ලැබෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ දාණය එහෙම නෙමෙයි. මේ ජීවිතෙන් දුන්නහම ඊළඟ ජීවිතවලින් ලැබෙනවා නියතමයි. ලොතරැයිය ලැබෙයිද කියලා නියත නැහැ. නමුත් දානයේදී ලැබෙන එක නියතයි. එහෙනම් අපි ගන්න මේ ලොතරැයියට වඩා ස්ථිරයි දන් දෙන එක. අනිවාර්යෙන් ඊළඟ ලෝකෙදී ලැබෙනවා. ආන් ඒක දැනගන්න එක තමයි අත්ති හුතං කියලා කියන්නේ. එහෙම සම්මාදිට්ඨියක් ලෝකේ තියෙනවා. දුන් දෙහි විපාක නැත කියලා සඳහන් කරනවා නම් ඒක එතකොට මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනි හතරවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මොකද්ද මේ අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ? අපි කරන හොඳ නරක මේ දේවල් වල විපාක තියෙනවා. ඒක කෙනෙක් පිළිගන්න පුළුවන්, කෙනෙක් නොපිළිගන්න පුළුවන්. පිළිගැනීම සම්මා දිට්ඨියයි, නොපිළිගැනීම මිත්‍යා දෘෂ්ටියයි. එහෙනම් අපි මේ ලෝකේ කරන මේ හොඳ නරක කියන හැම දෙයකම විපාක තියෙනවා. දන් දීමේ විපාක තියෙනවා. ආවාස හදනවා නම්, විහාර හදනවා නම්, වැව් පොකුණු හදනවා නම්, මහජනයාගේ සුභ සිද්ධිය සඳහා ලිං හදනවා නම්, මල් වතු, පළතුරු වතු වගේ දේවල් හදනවා නම්, අපි බණ කියනවා නම්, අපි බණ අහනවා නම්, අපි බණ කියවනවා නම්, තවත් පිරිසකට බණ අස්සවනවා නම්, අපි පන්සිල් ගන්නවා නම්, පොයට අටසිල් සමාදන් වෙනවා නම්, භාවනාදී කටයුතු වල නිරත වෙනවා නම් මේ හැම දෙයකම විපාකයක් තියෙනවා. ඒකාන්ත වූ සත්‍ය වූ විපාකයක් තියෙනවා. මේ දේවල් වල විපාකයක් නැත්තම් අපි මේ මහන්සි වෙලා බණ කියන එකෙත් බණ අහන එකෙත් පින්කම් කරන එකෙත් ඇති තේරුමක් නැහැ. හැම දෙයකටම කර්මය සම්බන්ධයි. මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයකටම කර්මය සම්බන්ධයි. හැබැයි හැම දෙයකටම කර්මය සම්බන්ධයි නම් හැම දෙයකම විපාකයක් තියෙනවා නම් අපිට හැම දෙයක්ම අත්හරින්න පුළුවන් දෝක කර්මයනේ කියලා. සමහරලාට කම්මැලිකම හින්දා අපි එහෙමත් කරනවා.
මම හිතුවත් නැසත් ඕක මට වෙන්න තිබ්බ දෙයක් නේ. ඒ හින්දා හිත හදා ගන්නවා. වෙන්න තියෙන දේවල් හැම එකක්ම වෙනව නවත්තන්න බෑ. එහෙම කතා කරනවා. සමහර වෙලාවට කම්මැලිකම නිසා කර්මය කියලා අතහැරලා දාන ඕක මගේ කර්මෙනි කියලා. එහෙම නෑ මේ කරන පින්කම් කටයුතු වලින් පුරණ ගුණධර්ම වලින් ඒක වෙනස් කරන්න පුළුවන් බවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කර්මයකුත් තියෙනවා. නමුත් වෙනස් කරන්නත් පුළුවන්. එහෙනම් කර්මයේ විපාක ඇත කියන එක පිළිගන්න එක සම්මා දිට්ඨියක්. අපි කරන දේවල් වල විපාක නැත කියලා යමෙක් සඳහන් කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. පස්වෙනි කාරණාව අත්ති අයං ලෝකෝ මෙලොවක් ඇත. එතකොට මෙලොවක් ඇත කියලා සඳහන් කරාම අපි ජීවත් වෙන මේ ලෝකේ තියෙනවා. අපි ජීවත් වෙන ලෝකේ මේ තියෙන සැප දුක් වගේම තවත් සැප දුක් සහිත වෙනත් ලෝකක් තියෙනවා. මේ ලෝකේ වගේම තවත් වෙනත් ලෝක තියෙනවා. ඒ වෙනත් ලෝකවල ජීවත් වෙන අය එහෙන් මැරිලා මෙහි ඇවිල්ලා උපදින්න පුළුවන්. අපි ජීවත් වෙනවා වාගේ තවත් ලෝක තියෙනවා. ඒ ලෝකවල ජීවත් වෙන අය එහෙන් මැරුණහම මෙහාට ඇවිල්ලා උපදින්න පුළුවන්. මෙලොවක් ඇත. එතකොට පරලොවක් ඇත. තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. පරලොවක් ඇත කියලා කියන්නේ මෙහි ජීවත් වෙන අය මැරිලා වෙනත් ලෝකවල ගිහිල්ලා ඉපදෙන්නත් පුළුවන්. අපි මෙහි ජීවත් වෙලා මෙහි මැරිලා මෙහෙම උපදිනවා කියලා එකක් එහෙම එකක් නැහැ. සමහර වෙලාවට මේ ලෝකේ ඉඳලා හිතා ගන්නවත් බැරි තරම් මේ බුද්ධ සක්වලෙන් නැත්තම් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්, ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් එක බුද්ධ රාජ්‍යයක් ඇතුලේ පායනවා. ඒ තරම් බුද්ධ රාජ්‍ය ලොකුයි. මෙහින් මැරෙන අපි මේ කෝටි ලක්ෂයක් සක්වලේම එහා පැත්තේ වෙනත් සක්වලක ඉපදෙන්න පුළුවන්. එහෙම සක්වලවල් තියෙන බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේකේ සීමාවක් නැහැ ලෝකේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා මේ කෝටි ලක්ෂයක් සක්වලම අබවලින් පුරවලා මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එළියට කවුරු හරි ගිහිල්ලා මෙයින් අබාරගෙන නැගෙනහිර පැත්තට තියෙන සක්වලකට එක ඇටේ ගානේ දාගෙන ගියොත් මේ කෝටි ලක්ෂයක් සක්වලක පිරලා තියෙන අබ ඉවර වෙනවා. නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නැහැ කියලා. එහෙමනම් අපි මෙහෙන් මැරිලා මේ කෝටි ලක්ෂයක් සක්වල ඉක්මවලා ගිහිල්ලා වෙනත් සක්වලක ඉපදෙන්න පුළුවන්. වෙනත් ලෝකයක අපි මේ ලෝකෙම සඳහන් කරාම නිරේක ඉපදෙන්නත් පුළුවන්. එhmenan වෙනත් ලෝකයක ඉපදෙන්නත් පුළුවන්. එහෙනම් මෙලොව අය වෙනත් ලෝකවලට යනවා. වෙනත් ලෝකවල අය මැරිලා මේ ලෝකෙට එනවා. එහෙනම් මෙලොවක් ඇත. අපිට යන්න තවත් කොහේ හරි තියෙන නිසා පරලොවක් ඇත. එතකොට සතර පායාදී තැනුත් තියෙනවා. එහෙනම් ඒ නිසා මෙලොවක් ඇත, පරලොවක් ඇත. මෙලොවක් නැත, පරලොවක් නැත කියලා කෙනෙක් සඳහන් කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අත්තිමාතා අම්මා කියලා කෙනෙක් ඉන්නවා. කෙනෙක් කියනවා නම් අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. අම්මා කියලා මේ ලෝකේ විශේෂ කෙනෙක් ඉන්නවා. එහෙනම් අත්තිමාතා, අත්තිපිතා. එහෙම කර්ම දෙකක්. අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා, තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. මෙහෙම විශේෂ දෙන්නෙක් නැහැ කියලා හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට පුන්නතේ සඳහන් කරනවා අපි මේ සිද්ධ කරන අත්ති පරෝලෝකෝ අත්ති අයං ලෝකෝ මේ පරලොවක් තියෙනවා මෙලොවක් තියෙනවා. ඊළඟට අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයෙක් ඉන්නවා. කවුද මේ ඕපපාතික සත්වයෝ කියලා කියන්නේ? මවෙක් නැතුව පියෙක් නැතුව උපදින අය. එහෙම අය නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. දෙවිවරුන්ගේ උපත ඕපපාතිකයි. බ්‍රහ්මයන්ගේ උපත ඕපපාතිකයි. ඇතැම් ප්‍රේතයන්ගේ උපත, ඇතැම් අසුරයන්ගේ උපත ඕපපාතිකයි.
ඇතැම් තිරිසන් සත්තුන්ගේ උපත ඕපපාතිකයි. ඒකට මිනිස්සු ඕපපාතිකව උපදින්නෙම නැද්ද? ඇතැම් මිනිස්සු ඕපපාතිකයි. මිනිස්සුත් ඉන්න ඕපපාතිකව ඉපදිච්ච අය. එක උදාහරණයක් අපේ ශාසනයේ සඳහන් කළොත් අම්බපාලි. අඹ ගහක් ළඟ 16 වයසේ තරුණියක් වගේ ඉබේම පහළ වෙච්ච නිසා ඇයට අම්බපාලි කියලා කිව්වා. මව් කුසේ ගත කරන මාස 10 ඊටාම දුක්ඛදායක මාස 10ක්. ඒ නිසා ධර්මයේ ජාතිපි දුක්ඛා පැහැදිලි කරන තැන දේශනා කළා අම්මගේ බඩ ඇතුලේ අපායවල් ගණනාවක දුකට සමාන දුකක් තියෙනවා කියලා. මේ මාස 10 ඇතුලේ. ආන් ඒ හින්දා මහා ප්‍රඥාවන්ත ඇතැම් අය මහා පිං කරලා ප්‍රාර්ථනා කළා මනුලෝක උපදිනවා නම් මව් කුසක උපදින්න එපා කියලා. ආන් එහෙම ප්‍රාර්ථනා කරපු කෙනෙක් අම්බපාලි කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා බොහෝම ධර්මයේ ප්‍රගුණ කරලා අප්‍රමාණව සිල් ආරක්ෂා කරලා ගුණ පුරාපු කෙනෙක්. මගඵල ලැබුවේ නැහැ. නමුත් ප්‍රාර්ථනා කළා මේ රැස් කරගත්ත මහ කුසල් වල බලයෙන් මව් කුසක උපදින්න එපා කියලා. ආන්ගේ නිසා ඕපපාතිකව අඹගහ ළඟ ඉපදුනා කියලා සඳහන් කරනවා. අවසාන කාරණාව මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා පිරිසක් ලෝකේ ඉන්නවා. ඒ නිසා සඳහන් කළා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ අතර ලෝකේ කිසිම කෙනෙකුට ළඟා වෙන්න බැරි තරම් මහා ප්‍රඥාවකින් හෙබි මේ බුදුවරු කියලා විශේෂ කොටසක් ලෝකේ පහළ වෙනවා. සාමාන්‍ය ලෝකයට ළඟා වෙන්න තිය හිතා ගන්නවත් බැරි ඥාන සමුදායකින් යුක්තයි. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණ කවුද මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා කියන්නේ? ශ්‍රමණ කියලා කියන්නේ පව් යටපත් කරපු නිසා සමන. පව් දුරස් කරපු නිසා පව් තල්ලු කරපු නිසා බ්‍රාහ්මණ. ආන් එහෙම අති උතුම් අය ලෝකේ පහළ වෙනවා. යම් කෙනෙක් කියනවා නම් එහෙම අය ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා ඒක මිත්‍යා දෘෂ්ටියක්. මෙහෙම අය ලෝකේ පහළ වෙනවා. මේ කාරණා 10 බොහොම කෙටියෙන් අපි මේ සාකච්ඡා කළේ. මේ කාරණා 10 යමෙක් බෞද්ධයෙක් බවට පත් වෙනවා නම් දරන්න ඕනේ කියලා සඳහන් කරනවා. යම් මිසදිටු පිරිසකට මේ ශාසනයට කතා කරනවා නම් ඒ අය මේ ශාසනයේ අය වෙන්න නම් සඳහන් කරනවා ඉස්සරළම ඒ අයට මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය උගන්වන්න. ඒ අයට දසවස්තුක සම්මාදිට්ඨිය උගන්වලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න. ආන් එහෙම දේශනා කරලා ඒ අය මේ ශාසනයට ඇතුල් කරගන්න කියලා. මේ දසවස්තුක සම්මාදිට්ඨිය දරන්න බැරි නම් ඒ අයට කවදාවත් චතුස්සත්‍ය සම්මාදිට්ඨිය අවබෝධ කරන්න බැහැ කියලාම දේශනාවේ සඳහන් කරනවා. එහෙනම් අපි අතරත් මෙහෙම අය වුණ තරම් ඉන්නවා. මෙලොව පිළිගන්නේ නැහැ, පරලොව පිළිගන්නේ නැහැ. මේ දානෙහි විපාක ඇත, පින්වල විපාක ඇත කියන දේවල් පිළිගන්නේ නැහැ. එහෙනම් තාම මේ අය බෞද්ධ වෙලා නෙමෙයි මේ ශාසනයේ දොරටුව ළඟටවත් තාම ලං වෙලා නැහැ. ඒගොල්ලෝ තවත් මිත්‍යා දෘෂ්ටික පිරිසක්ම පමණයි.